එතකොට ඔයාලගේ MCQ paper එකේ සහ second part එකේදී ඉතාලම ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වෙන කොටසක් පුතේ මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ. හරිද? මේකේ කාලේ ඔයාලා මොකද කරන්න ඕනේ? එන්න පුතේ කාලේ අඩු කරගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඔන්න මම මේ දැක්කා ලොකු අයියා කෙනෙක්ගේ 20 ලොකු අයියා කෙනෙක් මට උපදෙසක් දීලා තිබ්බා Facebook එකේ. මේ Python ප්‍රශ්න ගැන අඬා වැළපෙනවා හොඳද? මේ Facebook එකේ. ඉතින් පුතේ විභාග කොමසාරිස් බලලා ලකුණු දෙනවද? ඇඬුවා කියලා. ඉතින් මේ එතකොට තියෙන හරියට Python ඉගෙන ගන්නනේ. ඒ Python ප්‍රශ්න කරන්න තිබ්බලු. පැය 3-4ක් දුන්නා නා. පුතේ විභාග මට්ටම කියන්නේ ළමයාගේ මට්ටම නෙවෙයි. විභාග මට්ටම. අපි ළමයාගේ මට්ටමට විභාගෙදී යනවද? ළමයා විභාග මට්ටමදී එන්න ඕනේද? ළමයාද විභාග මට්ටමට එන්න ඕනේ නැත්නම් විභාග මට්ටම ළමයාගේ මට්ටමට ගෙනියන්න ඕනේද? මොකද්ද ඔයාලගේ තීරණය? මොකද්ද වෙන්න ඕනේ? දැන් ඒ ළමයාට පැය 3ක් කරන්න පුළුවන් නම් පැය 3ක් දෙන්න ඕනේද විභාගෙදී? සරලවම කිව්වොත්. මොකද හිතන්නේ ඔයාලා? මොකද හිතන්නේ? මොකද හිතන්නේ? no ideaද? ඔයාලා කැමති? ඔයාලා කැමති විභාගේ ඔයාලගේ මට්ටමට ගේනවා නම් ඒ වුණාට විභාගේ අපි කැමති දේවල් දෙන්නේ නැහැ. නේද? මම නම් මට කැමති දේ මට ලැබුණා. මම කැමති මේකට මට මේක ලැබුණා. ඒ වුණාට හැමෝම කැමති දේවල් හැමෝටම ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට අරමුණක් තියෙන්න ඕන. අපි අරමුණට යන්න ඕනේ. නැත්තම් අපි ඉන්න තැනට අපේ අරමුණ ගෙනල්ලා ඇදලා ගේන්න බෑ. ඒක පල්ලෙහ මට්ටමක ඉන්නේ. තේරෙනවද? එතකොට ඔයාලා දැම්මම හිතා ගන්න. මම ඔයාලට මේ ක්ලාස් වලට එන හැමෝම එකතු කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉන්නවා. මේ තව මම ඉගෙන ගත්ත සර් කෙනෙකුත් සම්බන්ධ කරලා සහ මේ විසයිල්ස් ලියපු ළමයිනුත් එක්ක එකතු වෙලා. එතකොට ඔයාලට චුට්ටක් අහගන්න ලැබෙයි. මම පොඩ්ඩක් කියන්නම් ළමයා ගැන. මෙయ్య පෙරේද මට කෝල් කරලා පුදුම සැටිස්ෆිකේෂන් එකක් එක්ක කතා කරා විභාග ගැන. එතකොට විභාගයේ මට්ටමට ඔයාලා ගියා කියන දේ දැනෙද්දී ඔයාලා හරියට ඒකට සාධාරණයක් කරා නම් ඒ සතුට ඔයාලට මාර දෙයක්. මොකද ඔයාලා මේකට ගොඩක් කැප වෙනවනේ. ඔයාලා විතර නෙවෙයි. අපි හැමෝම මේ වෙනුවෙන් කැප වෙනවා. එතකොට අපි කැප වෙලා අපි බලන්න ඕන අපේ අරමුණට යන්න. එහෙම නැතුව මේක ආපස්සට යන්නේ නැහැ. ඔයාලා කොච්චර ඇඬුවත් විභාගයෙන් පස්සේ ඔයාලා කියයි IT පේපර් එක අමාරුයි. IT පේපර් එකට වෙලාමදි මගේ යාළුවෝ ගොඩක් ඇහුවා කෝල් කරලා ඉතින් අපේ භාෂාවෙන් මචං මේ ඇත්තටම මම මේ පාර මේ Python එක මෙච්චර අමාරුයි කියන්නේ ළමයි කියනවනේ මම කොහොම එහෙම ප්‍රශ්නයක් නැහැ Python එක වෙනදා ස්ටෑන්ඩඩ් එකකටම තියෙනවා වෙලා තියෙන ළමයිගේ ප්‍රැක්ටිස් මදිකම මේ excuses කියන්න බෑ Z එකක් හදනවා ළමයින්ට Z එකක් හදනවා කියන්නේ එක එකනට සාපේක්ෂව තමන් ස්කෝර් කරලා තියෙනවා නම් තමන්ගේ Z එක වැඩි වෙනවා මම Z එක හැදෙන විදිහ මේ කියලා දුන්නා නේද එදා පේපර් ක්ලාස් එකේදී ඔයාලට ඉංග්‍රීසි ආයතද ඔයාලට නේද? ඉතින් එතකොට Z එක කියන්නේ අපිට මේ සාපේක්ෂව හැදෙන දෙයක්. එතකොට ඒක අපිට බලපානවා. ඒ කියන නිසා මේ ඔයාලට විතරක් නෙවෙයි කොවිඩ් එක හැමෝටම තිබ්බා. එතකොට කොවිඩ් කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි Z එකේදී හැමෝටම මේක සාධාරණයක් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑමින් වලට අනන්න හිතන්න එපා දැම්ම. මම මේ අද ඔයාලට උපදේශ ටික තමයි දෙන්නේ පාඩම් පටන් ගන්න කලින්. හරිද මේ ටික කියන්න ඕනේ මේ ටික කියන්නේ නැතුව ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න වැඩක් නැහැ අර පැය ගානම අපේ අපත යනවා මෙන්න මේ ටික ඔළුවේ තියාගත්තේ නැත්තම් මේක හැමදාම ඔළුවේ තියාගන්න ඕනේ දෙයක් අද විතරක් ඔළුවේ තියාගන්න ඕනේ දෙයක් නෙවෙයි හරිද මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා අපේ මේ පැය පීරියඩ් 72 කොටසක ඔයාලට එක පීරියඩ් එකක් ඉන්න බැරි වුණා එක විනාඩි 40ක් එක විනාඩි 40ක් එන්න බැරි වුණා. එහෙනම් ඔයාලට මුලදී වෙන්න බැරි වුණා කියලා හිතමු අපිට ඔයාලට තුන්වෙනි දවසේ තමයි එන්න බැරි වුණේ. මෙතනින් එහාට ඔක්කොම ටික ඔයාලට බෑ පුතේ. මෙතනින් එහාට සියල්ල ඔයාලට බෑ. හරිද? ඔයා මෙන්න මේ හරියදි වගේ එන්න බැරි වුණොත් මෙතනට එන මේ අනේ කතාව කෙලින්න මේ හරියට එන්න බැරි වුණොත් මේ ටික බැරි වෙනවා. හැබැයි මෙන්න මේ හරියදි වගේ එන්න බැරි වුණොත් මේ ටිකනේ බැරි වෙන්නේ නේද ඒ අනුව. හැබැයි මෙන්න මේ හරියට එන්න බැරි වෙන අය
මෙන්න මේ හරියේදී හරියට වැඩ කළා තිබ්බොත් මෙතනින් එහාට self study කරලා කරගන්න පුළුවන්. මෙන්න මෙතන අයිට. හැබැයි මෙතනට එනකොට පුතේ ළමයි ගොඩකට ප්‍රෝග්‍රෑමින් බෑ. මේ හරියට එනකොට ළමයි ගොඩකට ප්‍රෝග්‍රෑමින් බෑ. මේ හරියේදී ගොඩකට ප්‍රෝග්‍රෑමින් පුළුවන්. මොකක්ද හේතුව? මම කියපු උපදේශ ටික බැරි වෙන එක. මගේ ක්ලාස් එකේ අයට නම් හැමෝටම පුළුවන් වුණා. ඒකට හේතුව මම වෙනම Python ක්ලාස් එකක් දාලා එයාලට ඒ වෙලාවේ ප්‍රැක්ටිස් කෙරෙව්වා. මොකද මම දන්නවා ඔක ගෙදර ගියාට කීයටවත් කරන්නේ නැහැ කියලා. මම දන්නවා එක්ස්පීරියන්ස් එකෙන් මගේ ප්‍රයිවට් ඉන්ඩිවිජුවල් මේ එන ළමයි Python බෑ කියාගෙන අර networking බෑ HTML බෑ කියාගෙන එන්න හේතුව තමයි එයාලා ප්‍රැක්ටිස් නොකිරීම. මම අහනකොට ඕක කියනවා. ඔව් ඒක තමයි හේතුව. ක්ලාස් එකේ අහනවා ගෙදරදී ප්‍රැක්ටිස් කරාද කියලා. එතකොට මොකද්ද කියන්නේ? ඔව් කියනවා. ඊට පස්සේ විභාගෙට ලං වෙනකොට තමයි පේපර් දකිනකොට තමයි තේරෙන්නේ බුදු අම්මෝ අහලා තියෙන data information නෙවෙයි දෙයනේ Python networking HTML SQL මේවනේ කියලා. ඒතකොට තමයි තේරෙන්නේ අපි කරගත්ත ගොංකම කියලා. සරලවම කිව්වොත් ඔන්න මම මුලදිම කිව්වා ওই ටික මතක තියාගන්න. පොත අරගෙන හරිද පාඩම ලියා ගන්නකො ක්‍රම ලේඛකරණය කියලා වෙනම CR පොතක් පාවිච්චි කරන්න. ක්‍රම ලේඛනය කියලා ලියා ගන්නකො. ඊට පස්සේ ලියාගමු ප්‍රෝග්‍රෑමින් කියලා තුනක් ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න මෙන්න මේ ඊළඟ පිටුවේ මෙන්න මේ විස්තරේ. හොඳද? අනිවාර්යෙන් මේක ලියා ගන්න. තියරි ලියනවට වැඩිය මෙන්න මේ ටික තමයි ලියාගෙන මතක තියාගන්න ඕනේ. ලියා ගන්න ක්‍රම ලේඛනයෙන් උසස් ලකුණක් ලබා ගැනීමට නම් ලියා ගන්න. ඒ ටික ලියා ගන්න. එතකොට මට ඔයාලට බැරි වුණොත් කියන්න පුළුවන් පුතේ පළවෙනි පිටුව බලලා මුල ඉඳන් හැදෙන්න කියලා. හරිද? ක්‍රම ලේඛනයේ උසස් ලකුණක් ගැනීමට නම් පල්ලෙහෙන් ලියා ගන්න මේ පොයින්ට්ස් තුන. පළවෙනි එක ලියා ගන්න නිසි පරිදි පන්තියට සහභාගී වීම. පන්තියෙන් දෙපැයි මට ඉතින් ගෙදර ඇවිල්ලා උගන්වන්න බෑනේ නේද? කොහොමටත් එන්න බෑ ඔයාලගේ දැන් ඉස්කෝලේ ළමයි අනිත් ක්ලාස් වල ළමයි නම් හම්බෙනවා නේද? ඔයාලා කොහොමටවත් එන්න බැරි වෙයි. නිසි පරිදි පන්තියට සහභාගී වීම. පඬිතකමට නොලියා ඉන්න එපා. පඬිතකම නැති කරගන්න මේ පාඩම කරන්න ගන්නකොට සහ ඊතුරු පාඩම් ටිකදී කියන විදිහට වැඩ කරන්න 5 දෙනා හිටියත් මම මගේ උපරිමයෙන් මම උගන්වනවා. හරිද? ඒක ප්‍රමාණය අදාළ නැහැ. ඔයාලගෙන් ලැබෙන අවුට්පුට් එක තමයි අදාළ වෙන්නේ. හරිද? එහෙනම් දෙවෙනි පොයින්ට් එක විදිහට ලියා ගන්න. දෙවෙනි පොයින්ට් එක දිනපතා ප්‍රායෝගික අභ්‍යාස සිදු කිරීම. අනිවාර්යෙන් දෙන කෝර්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් අපි කරවනවා ඒ විතරක් මදි. ගෙදරදිත් ඒවා නැවත නැවත කරන්න ඕන. ලබන සතිය පන්ති එන්න කලිනුත් ඒක ආපහු කරලා සියල්ල මතක් කරගෙන තමයි එන්න ඕනේ. නිසි පරිදි ප්‍රායෝගික අභ්‍යාසකරණයේ යෙදීම. නිසි පරිදි ප්‍රායෝගික අභ්‍යාසකරණයේ යෙදීම. තුන්වෙනි එක ලියා ගන්න. ස්වයං ඉගෙනුම් ක්‍රමය. ස්වයං ඉගෙනුම් ක්‍රමය භාවිත කිරීම. self learning නැත්නම් self study කියලා කියන එක නම් මේ පාඩමේදී අත්‍යවශ්‍යයි. මම හැමදේම දෙනවා හැබැයි. මේ උගන්නලත් බැරි වෙන පාඩමක් කියනකොට නේද? ඒව නොදී බැහැනේ. හැබැයි self study කරන්න ඕන හොඳ සබ්ජෙක්ට් එකක් මේක. මේක ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය හරියට මේක කරගන්නේ self study වලින්. මේක ගොඩක් අයට උගන්වන්නේ නැහැ හොඳට. මමත් ඉගෙනගෙන තියෙන ජීවිතේට එකපාරයි. මේ ඒ ඉගෙන ගත්තේ after A level වලින් පස්සේ එකපාරක්. මේ එතනින් එහාට මම languages 5ක් 6ක් ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. ඒ ඉතුරු ටික ඉගෙන ගත්තේ මම self study වලින්. එකක් හරියට කරගත්තොත් පුතේ ඔයාලට ඉතුරු ටික ඉගෙන ගන්න තනියම පුළුවන්. හරිද? ඔය self study එකට ලියා ගන්න යටින් solo learn ඇප් එකක් තියෙනවා දාගන්න. solo learn. ඒකෙන් මොකද තනියෙන් ඉගෙන ගන්නවා කියන එකනේ. මේකේ නෑ. මේකේ තියෙනවා පුතේ Python එකක්. Python එකක් දාගන්න මේක මුළු පැක් එකම දැම්මොත් ඔයාලගේ ෆෝන්ස් වල ස්ටෝරේජ් මදි අයට බැරි වෙයි. මොකද පැක් එකේ languages ගොඩාක් තියෙනවා.
ඔයාලා HTML දැනට ඉගෙනගෙන තියෙනවා නම් HTML දාගන්න. SQL CSS ඕනනම් දාගන්න. Python එකක් දාගන්න. හරිද? මේ ඇප් ටික දාගන්න. සරල ඉංග්‍රීසි වලින් තියෙන බය වෙන්න එපා. කියන දේ තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. අරගෙන self study කරන්න. daily ඒක පොඩි ගේම් එකක් වගේ. මම Java ඉගෙන ගත්තේ ඒකෙන්. PC version එකේ මේ එයාලගේ වෙබ්සයිට් එක තියෙනවා. solo learn එකේ වෙබ් එක තියෙනවා. වෙබ් එකට යන්න පුතේ. මම නම් වෙන එකක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම දැකලා තියෙනවා සිංහල ඇප් තියෙනවා. මම යූස් කරලා නැහැ. හොඳ ඒවා ඇති. මේ එයාලගේ Google account එක හදාගන්න. account එක හදාගත්තාම ඔයාලට මේ එයාලගේ වෙබ් එකෙන් උනත් කරන්න පුළුවන්. offline නෑ online තමයි. මම ඔයාලට ප්‍රැක්ටිස් කරවන එක තියෙන්නේ online එක. offline Python මේ ප්‍රැක්ටිස් කරන්න ගියම ළමයින්ට එපා වෙනවා. මොකද errors එන එක හදාගන්න හරි අමාරු නිසා. offline එකක් ඕනම නම් මෙහෙමයි. offline ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ විදිහට. මම ඔයාලට ප්‍රැක්ටිස් කරන කෝඩ්ස් ටික දෙනවා. එතකොට Python install කරගෙන ඒ ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉස්සරහට Python ඉගෙන ගන්නකොට ඒ ටික මම කියලා දෙන්නම්. හරිද? දැන් තාම Python නෙවෙයි. තාම ඉගෙන ගන්න තියෙන්නේ අපිට basic. හරිද? Python වලට යන්න තව අපිට සති 3-4කට වැඩි යන්නත් පුළුවන් සමහරට. Python 3 හොඳයි ප්‍රශ්නයක් නෑ. ඒක version එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන හරීම basic දේවල්. version එකක ගැටලු ඇති වෙන තරම් දේවල් ඔයාලට ඉගෙන ගන්න නැහැ. හරිම basic level 1 beginners level වගේ තමයි තියෙන්නේ. හරිද? ඉතින් programming පිට රටවල් වල උගන්වන්නේ කොයි කාලෙද? කියන්න බලන්න. programming කියන subject එක උගන්වන්න ගන්නේ කොයි කාලෙද? මම අද intro එකක් විතරයි කරන්නේ. පාඩම් පටන් ගන්න නැහැ. මොකද හිතන්නේ? වෙන රටවල උගන්වනවද? ඔව් pre school සහ primary grades වලදී තමයි උගන්වන්නේ. දැන් අපේ ගිය පාර මේ රජෙන් කරානේ 6-9 ICT දැම්මනේ. ඒක හොඳ දෙයක් හැබැයි. 6-9 ICT වලින් දැන් අපේ 6-9 අයටත් programming තියෙනවා. programming ඉගෙන ගන්නේ එයාලා game එකකින්. games වර්ග ගොඩාක් තියෙනවා. ලංකාවේ දාලා තියෙන Scratch කියන game එක. Scratch. ඔයාලා desktop එකට Scratch install කරගන්න එයාලගේ website එකේ online කරන්නත් පුළුවන්. මේක offline කරන්නත් පුළුවන්. හරිද? Scratch එක install කරගන්න. මම Scratch එක use කරනවා. ඔයාලට programming concept කියලා දෙන්න. මොකද මේ විදිහට උගන්වන first time එක මම. හොඳද? ගිය පාර exam එකට මේ කට උඩ තියාගෙන දාපු සෙල්ලමක් තියෙනවා. හරිද? ඒ කියන්නේ high speed එකක් කරේ. මේ තරම් ඉමීට මට උගන්වන්න කාලයක් එයාලට තිබ්බේ නැහැ. තිබ්බ පාඩම් ගොඩක් එක අමාරු පාඩම් ගොඩක් එක ලොකු කාලයක් ගත කරලා සෑහෙන කට්ටක් කාලා තමයි ටික ඉවර කරේ. ඉතින් මේ ඔයාලට හැබැයි beginners level ඉඳන් යන්න මට කාලේ තියෙනවා. ඒක නිසා මම Scratch උගන්වන්නේ. Scratch එක ගන්න ඔයාලට concept කියලා දෙන්න. හරිද? Scratch එක install කරගන්න. ඔයාලට නම් ඕක boring. ඇත්තටම පුතේ මටත් Scratch boring. මොකද මම ඒ වයසේ නෙවෙයි ඉන්නේ. මම මේ කාඩ් පැක් එක මට මේ ඒක යූස් කරන එක ඒ ගේම් එක යූස් කරන එක කාර් රේස් එක මට ප්‍රශ්නයක් නැහැ. මම ඒවට කැමතියි. මට ස්ක්‍රැච් එක කරලා වෙන්න සමහර විට මේ මට එපා වෙලා තියෙන්නේ. ඒ වුණාට මම යූස් කරන ප්‍රෝග්‍රෑමින් එක උගන්නන්න. ඔයාලත් දාලා පොඩ්ඩක් බලන්න පූසෙක් දුවන ඒවා තියෙනවා. ස්ටෝරීස් හදන්න පුළුවන්. මේ පොඩි එකෙක්ට ඕක ගෙදර ඉන්න පොඩි එක්කෙනෙකුට දාලා දෙන්න. මේ ඔයාලට එතකොට තේරෙයි programming concept නේද මේ තියෙන්නේ. for loop එක තියෙනවා, while loop එක තියෙනවා, repeat until නේද මේ තියෙන්නේ, if condition එක නේද තියෙන්නේ කියන එක ඔයාලට දැනේ. ඒක මට දැනෙච්ච නිසා තමයි මම ඒක use කරන්න උගන්වන්නේ. පොඩි අයට දැම්මම දාලා දෙන්න. එතකොට මේ මහා ලොකු පිනක් ඒක නේද? මහා අනිසංස ලැබෙන මහා ලොකු පිනක්. හරි. ඔන්න ඔය පණිවිඩ ටික හරි. හරිද? අපිට තව විනාඩි 10ක් තියෙනවා 8 වෙන්න. අපි 8 වෙනකම් ලියාගත්ත ටික හරිනේ පොයින්ට්ස් 3ක් මම කිව්වා. ඊට පස්සේ අපිට එකපාරට යන්න තියෙන්නේ මම කිව්වා ප්‍රී ස්කූල් පටන් ගන්න මේක කියලා. එහෙනම් ප්‍රී ස්කූල් ලෙවල් එකෙන් පටන් අරන් නේද ඇඩ්වාන්ස් ලෙවල් දක්වා උගන්වන්න තියෙනවා. ඔයාලට ඇඩ්වාන්ස් ලෙවල් වලින් පස්සේ ඉගෙන ගන්න chance එකක් ඉස්සරහට හැදෙනවා. ඒක ගැන මම ඔයාලට දැම්ම මේකට join වෙන්න බෑ. ඔයාලට පුළුවන් after A level වගේ join වෙන්න. මොකද දැම්මම බෑ. දැනුම මදි ඔයාලට ඒක join වෙන්න. ඉස්සරහට පුළුවන්. කැම්පස් යනකම්
ඊට පස්සේ තමන්ගේ software එකක් හදාගෙන තමන්ගේ website එකක් හදාගෙන දියුණු වෙන්න පුළුවන්. දැන් මම බෑ ඊට පස්සේ මම කියන්නම් ඒ විස්තර. ඉතින් මේ එහෙමයි. වැඩ කටයුතු වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න පුතේ ඒ ටික. මම බොරු නෙවෙයි කියන්නේ. මේ මම ඉගෙන ගත්ත විදිහ ගැන හිතලා තමයි මම මේ ටික කියන්නේ. තව එක දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේක මෙහෙමයි. මම ඉස්සෙල්ලම් vb.net තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම Java ඉගෙන ගත්තා. නෑ C++ ඉගෙන ගත්තා. Java ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් Python Pascal ඉගෙනගෙන තියෙනවා. ඉස්සරහට තව ඉගෙන ගන්න જાති වෙයි. ඉතින් එතකොට මම දැකපු දෙයක් තමයි මම අපිට ලෙක්චර්ස් තියෙනකොට ටීචින් එකේදී නෙවෙයි ඊට කලින් software engineering ඉගෙන ගන්න කාලේ මේ ලෙක්චර්ස් තියෙනකොට අපේ ලෙක්චර්ස්ලා ඉස්කෝලේ අපි වගේ දහදුක් විඳගෙන ළමයින්ට තේරුම් කරන්නේ නැහැ. මොකද එතන තියෙන higher education එකක්. ඒකට self study තමයි basic වෙන්න ඕනේ. ඒ self study skill එක මම හදාගත්තේ A level වලින්. මොකද අපිට A level ICT වලට එහෙම ලොකුවට class තිබ්බ නැහැ. මම O level ICT self study ගොඩක් කරා. ඉතින් මේ ක්ලාසස් පස්සේම ගියේ නැහැ. ඉතින් ඒ පුරුද්ද තිබ්බ නිසා තමයි මට හොඳට එතෙන් එහාට ඉගෙන ගන්න ලැබුණේ ප්‍රෝග්‍රෑමින්. ඔයාලත් ඒ පුරුද්ද දැම්මම හදාගන්න. එතනදී මම මේ සමහර දේවල් අපිට ඉගෙන ගන්නකොට අලුත් දේවල් තේරෙන්නේ නැහනේ. මොකද මම ඒ ලෙක්චර් කියන ඒවා මට තේරෙන්නේ නැහැ. මම vb.net ඉගෙන ගත්ත සර්ටිෆිකේට් දිදී තමයි Java ඉගෙන ගන්නේ. හැබැයි අපේ ලෙක්චර් හරිම හොඳයි. මැඩම් කෙනෙක්ට හරිම හොඳයි. ඒ වුණාට එයාට ඔකුවට උගන්නන්න තේරෙන්නේ නැහැ. එක්ක අපිට තේරෙනවා කියලා මැඩම් හිතන. මොකක් හරි එකක් තිබ්බා. ඉතින් ඒ වුණාට මම තේරෙන්නේ නැති ඒවා ගිහලා ළඟට ගිහලා අහගද්දි හැබැයි හොඳට එක්ස්ප්ලেইন කරනවා. මම ඒකයි තේරුම් ගත්තේ. මේකේ පොඩි තැනක් තේරුම් ගන්න බැරි වුණොත් එතනින් ආට තේරෙන්නේ නෑ කියන එක. එහෙම තේරුම් නැත්තම් අනිවාර්යෙන්ම මේ වෙලාවේ අහගන්න ඕන අපේ. මේ ප්‍රශ්න කියාගෙන ගෙදර යන්න එපා. දැන් ඒ අහනකොට පුතේ වෙලාවකට යාළුවෙක්වත් එන්නේ නැහැ ලෙක්චර් ගාවට යන්න. මේ අනේ අප්පා මම කොහෙම ගිහලා ගියාම අනේ බෑ කියලා එහෙම ෂේප් වෙනවා. ඒ වුණාට ඉතින් අපි තනියම කට්ට කාලා හරි කරගත්තා. එහෙම ඉගෙන ගත්ත හින්දා දැන් අද අපිටත් ඒක උගන්වන්න පුළුවන් බය නැතුව. ඉතින් ඔයාලා තමයි මේ ඉගෙන ගන්න මේක සෑහෙන්න Tamanට වටින දෙයක් කියලා හිතලා තේරුම් නැත්නම් අනිවාර්යයෙන්ම Taman ඒ ගැන අහන්න. හරිද? Taman ඒ ගැන අනිවාර්යෙන්ම අහන්න. එහෙම නැති වුණොත් ඒ පාඩුවේ වෙන්නේ මටවත් ඔයාගේ යාළුවටවත් ඔයාගේ අම්මලා තාත්තලාට ටිකක් ඒ පාඩුව දැනෙයි. මොකද ඔයා යන තැන ටිකක් ඔයා පහලින් ඉන්න නිසා ප්‍රෝග්‍රෑමින් නැත්තම් ඉතින් ඒ පාඩුව ලොකුවටම දැනෙන්නේ Tamanට. ඒක නිසා අනිවාර්යෙන්ම මේක තමන්ගේ රෙස්පොන්සිබිලිටි එකක් කියන දේ හිතන්න ක්ලාස් එකට ඇවිල්ලා මේක හරියට තේරුම් ගන්න. ඒක තේරුම් නැති වුණොත් මේක මම නැවත අහලා ටීචර්ගෙන් නැවත මම අහලා යාළුවෙක්ගෙන් මම ඒක නැවත අහලා ඉගෙන ගන්න එක මගේ රෙස්පොන්සිබිලිටි එකක් කියන දේ හිතන්න. හරිද? මම ඔයාලට දෙනවා මේ පොඩි ක්වෙස්චන් එකක්. හරිද? අපේ ක්වෙස්චන් එක ගැන හිතලා අද ප්‍රෝග්‍රෑමින් පාඩම නවත්තනවා. දැන් ඔය මම කියපු දේවල් හරියට මොළුවට ගත්තා කියලා හිතන අය කෝ බලන්න. මම නම් මෙහෙම කරලා මේක ගොඩ දා ගන්නවාමයි කියලා හිතන අය කෝ බලන්න. එහෙමයි ඉන්නවද බලන්න චුට්ටක් කියන්න මට. මේ තියෙන්නේ මම කන දාගෙන ස්ක්‍රීන් ෂෙයාරින් නම් කරනවා. කො බලන්න. very good. සඳුන් විරාජ්ට මොකද උනේ? සඳුන් විරාජ්ට තාම පෙන්ඩින්ද හිතනවද? මම මොකද කරන්නේ ටීචර් කියන දේ අහනවද? නැත්තම් මොහේ ඉන්නවද? එහෙම හිතනවද? මාව විශ්වාස කරන්නකෝ. මේ විශ්වාස කළා බලන්නකෝ බැරි වෙනවද කියලා ප්‍රෝග්‍රෑම්. හරි. මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ UK තියෙන එකක සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් හොඳයි. ට්‍රාන්ස්ලේෂන් එකේ කයනු අඩු ඒව හැම පොඩ්ඩක් තියෙනවා. මේ බලන්නකෝ මේ මොකද්ද කියලා හිතන්නකෝ. මොනවා සම්බන්ධයෙන්ද සඳුන් ඔය අහන්නේ? හොඳයිද කියලා අහන්නේ මෙහෙමයි. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පුතේ කෝකත් එකයි. හරිද? ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කෝකත් එකයි.
පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. දැන් Java හැම ගත්තොත් අපි මේ OS එකකින් OS එකට software එක ලියන්න ඕන නැහැ. එහෙම වාසි තියෙනවා. ඒ කියන්නේ එයාගේ මේ තියෙනවා virtual මේකක් තියෙනවා virtual මේකක් තියෙනවා. එයාගේ ඕනම OS එකට support කරන්න පුළුවන් විදිහේ system එකක් එයාගේ තියෙනවා. මම ඒක දැන් කියන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ කිව්වට. අනිත් programming languages වල අපි ඔය install කරනකොට download කරලා දැකලා ඇති නේද? for Mac OS for මේ desktop sorry for Windows 10 එහෙම කීකේ තියෙන එකයි. අපි version එකකින් version එක ලියන්නේ programming language එකක් පාවිච්චි කරලා ඒ අදාළ OS එකකින් OS එකට ලියන්න සිද්ධ වෙනවා. ඒක මේ programming language එක තෝරගද්දි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. કોઈ programming language එකක් නැත්තම් බොහෝ දුරට එකයි. සමානයි. පොඩ්ඩක් අපි මේ ප්‍රශ්නෙට එමු. මෙතන තියෙනවා පුතේ රූප සටහනක්. හරිද? මේ රූප සටහනේ තියෙනවා මෙන්න මේ beaver මේ කියලා වල චුට්ටක් බලන්න ඔය ගොඩක් ප්‍රසිද්ධ concept එකක් මේවට programming වලට හිතන්න පුරුදු කරන ටිකක්. හරිද? මේ beaver කියන එක න අපි හිතමුකෝ මෙන්න මෙයා. තමයි beaver. මේ ඉන්නේ beaver මහත්තයා. නැත්තම් ඔයාට හිතෙනවා නම් අයියා කියන්නේ එහෙම කියන්නේ නැත්තම් මල්ලි හිතෙනවා නම් නංගි කියන්නේ හිතෙනවා නම් ඕන එකක් කියන්නේ. හරිද? beaver කියලා මම කියන්නම් beaverට යන්න ඕනේ මෙන්න මෙතනට. එයා යන්නේ automated car එක. හරිද? ළමේ තරන් යන්න තියෙනවා. මේ automated car එකක් නම් අනිවාර්යයෙන්ම instructions ටික දීලා තියන්න. නැත්තම් අම්මා හරි තාත්තා හරි වාහනේ අරන් යන කෙනෙක් හරි ඉන්නවා නම් එයා හිතලා හරවන්න ඕනේ තැන ඒ දේවල් තීරණය කරනවා. නමුත් ස්වයංක්‍රීයයි නම් උපදෙස් ටික කලින් දීලා තියන්න සිද්ධ වෙනවා. හරිද? උපදෙස් ටික කලින් දීලා තියන්න සිද්ධ වෙනවා. එහෙනම් මේකට ප්‍රෝග්‍රෑම් එක හිතන්න පුතේ මොනවද මේ beaverට දෙන්න ඕන උපදෙස් ටික. ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ හොඳට කියවලා හිතන්න ලියන්න කොලයක් අරන් ලියන්න පොතේ ලියන්න එපා. කොලයක් අරන් ලියන්න උපදෙස් ටික පියවරෙන් පියවර මම එක එක්කෙනාගෙන් මේක අහනවා. කෝඩ් එකක් විදිහට නෙවෙයි. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑමින් වත් Python වත් මොකුත් හිතන්න එපා. ඔයාලා ලියන්න සිංහලෙන් සාමාන්‍ය උපදෙස් ටික. දැන් ඔයාලා මේ ස්වයංක්‍රීය ඔයාලා හිතන්නකො නොදන්න කෙනෙක් එක්ක යවනවා කියලා. සමහර මිනිස්සු ඉන්නවනේ රොබෝ වගේ නේද? ඔක්කොම කියලා දීලා යවන්න ඕනේ. අර පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි නැත්තම්. හිතන්නේ නැහැ. අන්න එහෙම කෙනෙක්ට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික සරල සිංහලෙන් පියවරෙන් පියවර ලියන්න. එන්ඩ එක මොකක්ද කියන්න පුතේ? එයාට යන්න ඕනේ මෙන්න මෙතනට. උපදේශ මාලාව ලියන්න. ඔයාට මේ පාරේ යන්න පුළුවන්, මේ පාරේ යන්න පුළුවන්. ඒ යනවා නම් හැරෙන්න ඕනේ, ඉදිරියට යන්න. එහෙම කීකී අපිට උපදේශ ටික දෙන්න පුළුවන් නේ. ඒ විදිහට උපදේශ ටික දෙන්න. මේක එක නිශ්චිත උත්තරයක් එන්නේ නැහැ. එක උත්තරෙයි. එක උත්තර එන්න පුළුවන්. දැන් අදීපට එන උත්තරේ නෙවෙයි අපේ net නිදුවට එන්නේ. එක එක්කෙනාට වෙනස්. මොකද අපි ප්‍රශ්න වලට විසඳුම් දෙන විදිහ එක එක්කෙනාට වෙනස් වෙන නිසා. සඳුන් විරාජ් පුතේ ඔයා 20යි 22ද?
ඒ වගේ මතකයක් තියෙනවා නෑ නේද? 22 ළමයෙක්ද මැසේජ් එකක් දැම්මා. ඔයා නේද? very good. මං කිව්වේ 20යි 22 අය අනිත් අයගේ ක්ලාසස් වලදී ප්‍රෝග්‍රෑමින් ඉක්මනට අල්ල ගන්න. ඒකයි මේක පුතේ පුංචි කාලේ පුංචි ළමයින්ට උගන්වන්නේ. එතකොට තමයි මොලේ ට්‍රේන් කරන්න ලේසි. මේ සඳුන් විරාජ්ට දෙපාරක් සිලබස් එක ඉගෙනගෙන යන්න පුළුවන් එක්සෑම් එකට යද්දි. තව රිවිෂන් නුත් වෙනවනම් ඒතර තුන් පාරක් පුළුවන්. හොඳයි හරිම සතුටුයි මට ඔයා ගැන. මේ ලක්ෂිගේ මල්ලිද ඔයා? නෑ නේද? අනිත් 20 22 එක්කනද ලක්ෂිගේ මල්ලි ඔයාද නැත්තම්? රත්නපුරේ මොකක්ද ඉස්කෝලේ? සීවලීද? මිහිඳුද? එහෙම නැත්තම් ෆර්ගසන් නම් ගර්ල්ස් නේ. කොයිද රත්නපුරේ? හැලියගොඩ සෙන්ට්‍රල්. එලෝෂියස් ඔක්කොම මතක් වෙලා එයාව අමතක වුණා. දන්නවද අපේ කවුද? එලෝෂියස් එකේ නම මතක නෑ. අවන්තිකා මිස්ව දන්නවද? මොකද කාවින්ද දිසානායක වෙලා ගිහිල්ලා ඇවිල්ලා ඉරියන්දින්නේ. අවන්තිකා මිස්ව දන්නවද? කාවින්දට මොකද මේ පිස්සු හැදිලාද ඔක්කොම ඉරියන්දින්නේ මකන්න. ඉරේසේ කරා. ඒ ලෙවල්ස් වලට අලුතින් ගියපු එකනේද? දැන් නෑ ඒ දෙන්න. කාවින්ද සිහිය නෑනේ ක්ලාස් පටන් ගන්න මේ 7ට ගිහලා. කො අපේ අනිත් අය ආන්සර්ස් දෙමු දැන්. ඉතා විශිෂ්ට උත්තරයක් දුන්නා එක්කෙනෙක්. අනිත් අයත් උත්තර දෙමු. පුතේ ඔයාලට running out of time කියලා මෙසේජ් එකක් පෙන්නනවද? මේ වෙලාවට නෑ නේද? නෑනේ. දහයකින් සෙෂන් එක කට් වෙයි. තව සති දෙකකින් මේ එක දිගට කන්ටිනියස්ලි කරගෙන යන්න පුළුවන්. හරිද? මම මේ විස්තර ටික ඉස්සරහට කියන්නම්. ඊළඟ දවසේ කියන්නම්. ආසිතේ සිස්ටම් එක චුට්ටක් වෙනස් වෙනවා ඉස්සරහට. දැන් ඇති නේද වෙලාව? පුංචි ප්‍රශ්නයක්. ඇති නේද? කියමුද අපේ උත්තර? අදීප පොඩි පුතු කියලා සින්දුවක් මොකක් හරි තියෙනවද? කියන්න පුතේ. මොකද හිතන්නේ දැන් අපේ 20යි 20 පුතාට වැඩි උත්තරයක් දෙන්න ඕනේ 20යි 21 අය. නේද? නැත්නම් මගේ ජාමි බේර ගන්න එපා. කියන්නකෝ. ටීචර්ගේ ජාමි බේරලා. ඉදිරියට යන්න. ඉදිරියට යන්න. වමට හැරෙන්න. වමට හැරෙන්න. කොහොම ඉන්න? උත්තරයක් දෙන්න, තප්පරයක් දෙන්න පුතේ. ඉදිරියට යන්න. දැන් එයා පටන් ගන්න මෙන්න මෙතනින්. sorry. එයා පටන් ගන්න මෙන්න මෙතනින්. ඉදිරියට යන්න. ඉදිරියට යනවා. ඉතින් එයා ඉදිරියට යනවා ඉවරයක් නෑනේ පුතේ. පළවෙනි හන්දිය. පළවෙනි හන්දිය. අපේ තියෙන කොලෙජ් එකේ චාටර් හන්දිය කියලා එකක්. මට ඒක මතක් වුණා අය එහෙම කියද්දි. එහෙනම් එයා කියනවා පළවෙනි හන්දියේදී අන්න මේකද හන්දිය. වමට හැරෙන්න හරි. හරි. තුන්මං හන්දියක් පුතේ. එහෙම කිව්වනේ හරි තුන්මං හන්දිය වමට හැරෙන්න. හරි වමට හැරුණා.
හැරිලා ඉන්නවා දැන්. දිගටම යන්න. ආ දිගටම යන්න. වෙලාවට මට ඇඳුණා ටික. දිගටම යන ඔන්න යනවා. හරිද? හරි. හරි? දිගටම ගිහිල්ලා ඔන්න දිගට හරි. ගිහින් මම යනවා තාම දිගට මේ. දෙවනි තුන්මන් හන්දියේදී ඒක තමයි. මමට හැරෙයි. දෙවනි තුන්මන් හන්දියේදී වඩමට හැරෙන්න ඕනේ. දැන් ඔය ප්‍රෝග්‍රෑම් ලියද්දිත් අන්න ඔහොමයි අපි හොඳද ලියනවා. බග් එකක් එනවා. බග් කියන්නේ එරර්ස්. බග් එකක් එනවා ඩිබග් කරනවා. හදනවා එරර්ස්. එක පාට මේ ප්‍රෝග්‍රෑම්ස් ලියවෙන්නේ නැහැ හරියට. වැරදි ලියනකොට මෙතන අප්සෙට් නේ කියලා දැන් ඔය මේ අදීප්ට මතක් වෙන්නේ. මෙන්න මේ පහු කරන් යනකොට තමයි මොකද අපිට තේරෙනවනේ මේක යන්න ඕනේ ඉතින් අපිට අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ අපි කියන්නේ රොබෝ කෙනෙක්ට. මේ ලෝකේ දෙයක් දන්නේ නැති රොබෝ කෙනෙක්ට. ඔයාලගේ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැති අර චරිත ඉන්නව නේද යාළුවෙක්. එහෙම පොඩ්ඩක් ගන්නකො. එහෙම යාළුවෙක් මතක් කරගෙන හිතන්න. මේ මූට ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් මූට කියනවා වගේ තමයි කියන්න ඕනේ. මේ යන්න මෙතනින් හැරෙන්න ඒ වගේ කියන්න ඕනේ. ඔව් චානුක හොඳ උත්තරයක් එවලා තියෙනවා. very good. චානුකත් මම දකින්න හොඳ ළමයෙක්. හොඳට වැඩ කරන ළමයෙක්. හරි පුතේ. අදීප කියාගෙන යමු අපි. ඉදිරියට යන්න ඔයා දැන් මේ හන්දිය ගාන ඉන්නේ. හන්දිය ගාවට යන්න. දෙවෙනි හන්දිය. හරි. දෙවෙනි හන්දියට යන්න ඕනේ. මෙතනට ආව දෙවෙනි හන්දියට මේකද දෙවෙනි හන්දිය කියන්නේ? ඊළඟ හන්දිය. එතකොට හතරවෙනි නේ. හතර. මෙතනට ආව. හරි දැන් ඉන්නවා ඇවිල්ලා. මෙතන ටික හතරවෙනි හන්දියෙන් වමට හැරෙන්න. වමට හැරෙනවා කියන්නේ මේ පැත්ත. අන්න හැරුණා. හරි. ඉදිරියටම යන්න නවතින්න. ඉදිරියට යන්න නවතින්න. නවතින්න. අදාළ තැන හම්බුණා නම් නවතින්න ඕනේ. නැත්තම් මේ යනවා. නේද? අදාළ තැන හම්බුණා නම් මෙතනින් නවතිනවා. හරි. ඔන්න අපේ අදීපගේ උත්තරේ. මේට වැඩි වෙනස් උත්තරයක් තියෙන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. ඔයාලා මේකෙදි කතා කරන්න ඕනේ. මගෙත් එක්ක තර්ක කරන්න ඕනේ. එහෙම නැතුව ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න බෑ. මං කියන්නේ මේක හරි ජොලි ගේම් එකක් කියලා හිතන්න. මේක ඉන්ටරෙස්ටිං නැද්ද? නැත්තම් එකතු කරන්න ගන්නවා මුලින්ම පාද දෙකක එකතුව බලන්නකෝ ඔයාලා ක්ලාස් වල පටන් ගත්ත මම බොරුද කියන්නේ කියලා. මම නම් හැබැයි ICT වලට අපිට ලොකු ක්ලාස් තිබ්බ නෑ ඒ කාලේ දැන් වගේ. මේ දෙයියනේ මේ කාලේ හිමත් ඉගෙන ගත්ත ඇද්ද කියලා හිතනවා. ටීචර් කෙනෙකුත් නෑ අපි මුල්ම කාලේනේ මුල්ම බැච් ICT. ඉතින් මේ A level වලට නම් ඇත්තටම ඉගෙන ගත්ත දෙයක් නැති තරම් අපි. මෙහෙමද ඉගෙන ගන්න කියලා බලන්නකො හොඳ ක්ලාස් එකේදී බලන්නකො. කියන්නකො පුතේ මට දැන් මීට වැඩිය වෙනස් උත්තරයක් මට දුන්නේ 20යි 22 පුතා. මේ අදීප කිව්ව ඔප්ෂන් එක ඇර මේ කවුද අපේ චානුක නේද? නෑ. ඔව් චානුකද කොහෙද මට නම් මතක නෑ. එයාත් එව්වේ අදීපගේ උත්තරේ. ඒ වගේ උත්තරයක් ඇර වෙන උත්තරයක් තියෙනවා නම් කෙනෙක් කියන්න. අපේ විනාඩි 4කින් සෙෂන් එක කට් වෙයි. කවුද වෙලා ගිහින් ආවේ? 8ට ක්ලාස් කියලා ආවේ කවුද? ගුටි දෙන්න ඕනේ. ශශිකා කලින් හිටියද? ශශිකා හිටියා. සසංකා හිටියද? නවෝදයා හිටියද? කලින් 7 ඉඳන් මට ගන්න පුළුවන් ඇටෙන්ඩන්ස් මේකේ. හරි. කියමු වෙනස් උත්තරයක් තියෙන කවුරු හරි 8යි 10යි අපි ඉවර කරන්න ඕනේ. අපි දෙමු කාට හරි නවෝදයා කියන්න පුතේ. මගේ නම ටිකක් ඒ වගේ වෙන්නේ. නවෝදයද මන්ද? නවෝදයා නේද? ඔව් මිස්. ඔය කියන්නේ හරි කියමු. ඔන්න දැන් නවෝදයාගේ පාරේ යන්නේ විනාඩියක් දෙන්න. හයි. කියන්න පුතේ. ඉදිරියට යන්න. ඉදිරියට යන්න. ෂුවර්ද? පළවෙනි හන්දියෙන් වමට හැරෙන්න. වර දහපුවම තමයි මතක් වෙන්නේ. නැත්නම් ඉදිරියට යන්නේ කොහොම මෙහෙම යනවා. ඉතින් ඉදිරියට යනවා ඉවරයක් නෑ. හරියට කියන්න ඕනේ. තුන්වෙනි හන්දියෙන් හැරෙන්න. ඉදිරියට යන්න. කොයි අපේ පෙන් එක. ඉදිරියට යන්න ඕනේ. වමට හැරෙන්න ඕනේ. තුන්වෙනි හන්දිය. ඒ කියන්නේ මෙයා එකද? තුන්වෙනි හන්දියෙන් වමට හැරෙන්න. තුන්වෙනි හන්දියෙන් වමට. දැන් එයාගේ උත්තරේ වෙනස්. එයා යන්නේ වෙන පාරක. හරි. ඊට පස්සේ පුතේ වමට හැරිලා වමට හැරිච්චකම දකුණට හැරෙනවා කියන අය මේ පැත්ත. වමට ඔයා
වමට හැරිලා ඉදිරියට යන්න. ඊට යන්න ඕන. ඒක තමයි. මේ මොකුත් නොදන්න රොබෝ කෙනෙක් කියලා හිතන්න. ඔයාලා වැරද්දුවොත් ඔයාලට වගේ හිතලා යට යන්න බෑ. ඉදිරියට ගියා වමට හැරුණා. හරිද? ඔව්. ඉදිරි ආය දකුණට හැරෙන්න. දකුණට හැරෙන්න හරි වුණා. මටත් ඒ වෙනවා. මමත් රොබෝ කෙනෙක් නිසා මටත් ඒක අමතක ඉදිරියට යන්න ඕනේ. වමට හැරෙන්න. හරි වමට හැරුණා. ඔන්න හැරිලා ඉන්නවා. ඉදිරියට යන නවතින්න. ඉදිරියට යන්න ඕනේ. මෙතනින් නවතින්න ඕනේ. කොහෙන්ද නවතින්න ඕනේ? එයා කියන්න ඕනේ. එයා දන්නේ කොහෙන්ද නවතින්න ඕනේ කියලා. එයාට අදාළ තැන ලැබුණාම එයා නවතින්න ඕනේ. පාසල ළඟ නවතින්න ඕනේ. පාසල තියෙනවා නම් පාසල ඕවා වැදගත් හොඳේ මම මේ highlight කරන දේවල් වැදගත් දේවල්. පාසල තියෙනවා නම් පාසල තිබේ නම් මොකද වෙන්නේ? එයා නැවතිය යුතුයි. මේ පාසල තියෙන තැන බලලා තමයි එයා නවතින්නේ. හරි. ඔයිට වැඩිය වෙනස් උත්තරයක් තමයි අපේ 20යි 22 දුන්නේ. 20යි 22 කියන්නකෝ වන්දනාකාරී වගේ. එයාගේ උත්තරේ කියන්නේ. මේක තමයි අපේ නවෝදයාගේ උත්තරේ. අදීපගේ උත්තරේ මම අඳින්නම්. අදීප ගියේ වෙන පාරක. අදීප ගියේ මේ පාරේ. නිල් පාට පාරේ තමයි අදීප ගියේ. හැබැයි වෙනස්ම හොඳම හොඳ උත්තරයක් දුන්න පුතේ 20යි 22. පුතේ කියන්නකෝ. සඳුන් විරාජ් නේද නම? වාගේ උත්තරේ කියන්න මට. ටීචර් මේ ඉදිරියට යන්න ඊළඟ ස්ටෙප් එක රිපීට් කරන්න ඕනේ. වමට පාරක් තියෙනවා නම් හැරිලා ඉදිරියට යන්න. හරි. very good. බලන්නකෝ ඒ ඔප්ෂන් එක. එයා දුන්නේ ටිකක් වෙනස් විදිහේ ඔප්ෂන් එකක්. එයා කියනවා ඉදිරියට යන්නලු මේ කට්වීමේ කරදරේ තව සතියකින් විතර ඉවර කරගමු අපි. දැන් මේ සඳුන් විරාජ්ගේ උත්තරේ වෙනස් එකක් වුණා. ඉදිරියට යන්න කිව්වා ඊට පස්සේ කෝ කියන්නකෝ ඔයා ගෙදර සවුන්ඩ් එක මේ අඩු කරලා කියන්න පුතේ. නැත්නම් දෝන් කාර්ය දෙනවා. ඉන්නවද ලොග් වෙලා? ඔව් ටීචර්. කියන්න. ටීචර් මේ ඉස්සලා ඉදිරියට යන්න ඊට පස්සේ වමට පාරක් තියෙනවා නම් හැරිලා ඉදිරියට යන්න. ඒක නැවත නැවත රිපීට් කරන්න ඕනේ. ඉදිරියට යන්න කියනවා නේද? ඉදිරියට යන්න කියනවා. හදිස්සියේ හරි ඔයාලට වමට පාරක් හැදෙනවා නම් කොහේ හරි වමට පැත්තක් තියෙනවා නම් ලියවෙන්නේ ඉදිරියට යනවා වමට තියෙනවා නම් මේ පැත්තට හැරෙන්න කියනවා දකුණට තියෙනවා නම් මේ පැත්තට හැරෙන්න කියලා කියනවා නේද? ඒ අනුව අපි යමුද ගිහිල්ලා බලමුද මේ කියන එක සත්‍යද කියලා. ඉදිරියට යනවා ඉදිරියට යනවා දකුණට තියෙනවා පාරක් දකුණට හැරෙනවා වමට පාරක් තියෙනවා හැරෙනවා ආපහු දකුණට පාරක් තියෙනවා හැරෙනවා වමට පාරක් තියෙනවා හැරෙනවා අවසානයක් කියන්න ඕන අදාළ තැන තියෙනවා නම්
අපි නවතින්න ඕනේ. දැන් 3 දෙනා දුන්නේ පුතේ ඔප්ෂන් 3. 3 දෙනා දුන්නේ ඔප්ෂන් 3. මේ 3 වැරදිද හරිද? 3ම හරිද? නැත්නම් එකක් හරිද දෙකක් හරිද? මොකද ඔයාලා හිතන්නේ? මොකද ඔයාලට හිතෙන්නේ? අපි දැන් නවත්තන්න ඕනේ. කියන්නේ මොකද හිතෙන්නේ? data information වලට වැඩි ඉන්ට්‍රස්ට් නේද මේක? හොඳයි නේද? මම නම් ආසයි. මොකද හිතෙන්නේ ඔක්කොම හරිද? එකක් හරිද දෙකක් හරිද? ඔක්කොම හරිද කියන්න බලන්න. Python කරමු දෙකටම. ඒකනේ මං කිව්වා ආසෙ හිතනවා කියලා. අර ටිකක් කරමු. මොකද ඒ ලකුණු තෝරන්නේ. දැන් අද මේ පුතේ මට ගිය සතියේ කිව්වා දුවක්. කවුරු හරි මේ දුවෙක් තමයි කිව්වේ මට 8ට ලොග් වෙන්න වෙන්නේ ක්ලාස් එකට කියලා. එයා ලොග් වෙලා ඉන්නවද දැන්? එයාට 7ට ලොග් වෙන්න අමාරුයි කියලා එයා ලොග් වෙලා ඉන්නවද දැන්? නෑ නේද? එහෙම ප්‍රශ්නයක් එනනම් අපිට ඇති වෙන එකක් නෑ. අදද? අද නෙවෙයි මං අහන්නේ ඔයාට දිගටම එන්න පුළුවන් නේ නදුලි නෙවෙයි. මට ඒ නම හරියට මතක නෑ නදුලි නෙවෙයි. ඔයාට වෙනදට 7ට එන්න පුළුවන් නේ අනිත් දවසට මොකක් හරි ක්ලාස් එකක් නිසා එයාට එන්න බෑ කියලා කිව්වේ. මතක තියාගන්න හැමදාම ක්ලාස් එක 7ට පටන් ගන්නවා. 7 ඉඳන් 8 වෙනකම් ප්‍රෝග්‍රෑමින් ඊට පස්සේ අපේ පළවෙනි පාඩමට අපි යමු. හරිද? ඉතින් මේ දැන් එයා කියපු විදිහත් හරි. අදීප කියපු විදිහත් හරි. අපේ මේ නවෝදය කියපු විදිහත් හරි. ක්‍රම තුනම හරි. ක්‍රම තුනක් නෙවෙයි. ක්‍රම දහස් ගාණක් තියෙන්න පුළුවන්. එක ප්‍රශ්නයකට විසඳුම් ගොඩක් තියෙනවා. විසඳුම් ගොඩක් තියෙනවා. හරිද? ඒ එක විසඳුමක්වත් වැරදි නෑ. වාසි අවාසි තියෙන්න පුළුවන්. සමහර විට ක්‍රමේ දිග වැඩි වෙන්න පුළුවන්. සමහර විට ක්‍රමේ සංකීර්ණයි වෙන්න පුළුවන්. සමහර විට සරලම ක්‍රමේ තෝරගන්නවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපේ ප්‍රශ්නෙට එන උත්තරේ වෙන්න පුළුවන්. අපේ ප්‍රශ්නයකට උත්තරේ අපිට ලැබෙන උත්තරේ සැරෙන් සැරේට අපිට පවා වෙනස් වෙනවා. එකම කෙනාට පවා. මේ වෙලාවේ හිතන දේ නෙවෙයි තව ටික වෙලාවකින් ඒ ගැන හදි හිතෙන්නේ. මොකද දැන් ඒ වෙනකොට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒකට ලැබෙන උත්තරේ වෙනස්. එතකොට පුතේ මේක වෙනස් වෙනවා. හරිද? මේක වෙනස් වෙනවා. තුන් දෙනාගේම උත්තර හරි. ඔයාලගේ කොයිටත් වැඩිය වෙනස් උත්තර ඇති. එහෙනම් මේ ප්‍රෝග්‍රෑමින් වල ස්වභාවය ඕකයි. ෆ්ලෝ chart අඳිනවා අපේ ප්‍රශ්නවලට. ඒ ෆ්ලෝ chart ඇඳිනකොට පුතේ ෆ්ලෝ chart එක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. ටීචර් එක කොපි ඩවුන් කරගත්තට වැඩක් නැහැ. මට හිතෙන දේ නෙවෙයි තව ළමයෙකුට දැනෙන්නේ. එතකොට ඔයාලගේ එක එක ඒවා මම බලන්නත් ඕනේ. මොකද ඒ ඔක්කොම හරිද කියලා කියන්නත් ඕනේ. ෆ්ලෝ chart එක එහෙමයි. ප්‍රෝග්‍රෑම් එකේ නම් ඒකත් එහෙමයි. ඔයාලා ගන්න variables වෙනස්. ඔයාලා ගන්න loop එක වෙනස්. ඒක සැරින් සැරේට වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ ප්‍රෝග්‍රෑමින්. දැන් මොකද හිතුනේ අද ප්‍රෝග්‍රෑමින් ගැන? අමාරු ඇති කියලා හිතනවද? කමෙන්ට් එකක් දීලා අපි යමු අපේ ඊළඟ කොටසට. කමෙන්ට් එකක් දෙන්න මම ඒකේ මේ ෆොටෝස් දා ගන්නවා. හොඳද? මං ආසයි ළමයි ප්‍රෝග්‍රෑමින් ගැන හිතන විදිහ අනිත් අයට පෙන්වන්න මේක මේ කියනවා තරම් අප්‍රසන්න ඔය දානවනේ කට්ටිය ළමයි මේ මොනවද ප්‍රෝග්‍රෑමින් නැත්තම් ICT හොඳයි කියලා ප්‍රෝග්‍රෑමින් නැත්තම් ICT කියන එක මෙච්චර ලෝකේ පාවිච්චි වෙන්නේ නැහැ. හැමෝටම සොෆ්ට්වෙයාර්ස් ඕන වෙනවනේ තමන්ගේ වැඩ කරගන්න. ඉතින් ප්‍රෝග්‍රෑමින් නැති ලෝකයක් ගැන හිතන්න බෑ. මේ ලෝකේ තියෙන ප්‍රෝග්‍රෑමින් වලින්. සඳුන් විරාජ් ප්‍රෝග්‍රෑමින් අමාරු නෑ. ඉතින් 20 22 ළමයි කොහොම කියනවා නම් නේද? අයියා කෙනෙක් කොහොම ඕක ඇහුණොත් කියයි. උඹ තාම මේ වලගේ භාෂාවෙන් කියන්නේ හොඳේ. උඹ තාම මේ ඔහොම හිතපන්කෝ මොකද වෙන්නේ බලන්න ඕන. ඔහොම කියන්නේ. එහෙම ඍණාත්මක වෙන්න එපා. මේක හරිම ඉන්ටරෙස්ටිං පාඩමක්. අනිත් අය මොකද හිතන්නේ? ආසෙ හිතුණා. thank you very much. මෙහෙම යනකොට ලේසි. මේ 21යි 305 මෙහෙම යනකොට ලේසි මැඩම්. අර කෙලින්ම ගානක් හදාගෙන යන්න රෙඩි මොලේ ලේසියෙන් හැදෙනවා හිතන්න වැඩ කරන්න. හරි. nice. very nice. අදීපගේ උත්තරේ nice. පුංචි උනත් nice. මංචි nice. එහෙමද? කෝ අපේ ඉතුරු ජනතාව 21යි 305 කැමරට එන්න වගේ නම වෙනස් කරගන්න. චානුක අයියෝ චානුක මොකද බන්ධනාගාරගත වෙලා වගේ 21යි 305 ෆෝන් නම්බර් එකද
කාට හරි දෙන්න බලාගෙන නෙවෙයිනේ ආවේ නේද? චානුක හරි. කොහොමයි ප්‍රෝග්‍රෑමින්. ඔය ආසාව දිගටම තියාගන්න. මේක හරිම නියමයි. මීඩියා ක්ලාස් යන්නේ ඇඩ්මිෂන් නම්බර් එක. හරි. ඉතින් ඔහොමයි මේ ජීවිතේ ප්‍රෝග්‍රෑමින් කියන ජීවිතේ හරි ලස්සනයි. හරිද? මම මේක පොඩ්ඩක් මේ ෆොටෝ එකක් මෙහෙම ගා ගන්නම්. හොඳේ? අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ කොටසට ගියොත් හොඳයි නේද? ඊළඟ සෙෂන් එකට. මොකද දන්නවද? සාමාන්‍යයෙන් සයිකොලොජිකලි උනත් මේ එක දිගට සබ්ජෙක්ට් දෙකක් මාරු කරන්නේ. ඒකයි පීරියඩ්ස් වෙනස් වෙනකොට විනාඩි 2-3ක අපේ පීරියඩ් එක 45 කොට 40යි තියෙන්නේ. මේ නැත්තම් අර මං කියන්නේ බ්‍රේන් එකේ ස්ටෝර් වෙන්නේ මෙන්න මෙහෙම කියලා. බ්‍රේන් එකේ සෙල් පැටර්න් එකක් හැදෙනවා. සෙල් පැටර්න් එක හැදිලා ඒක උඩින් වෙන දෙයක් රයිට් කරොත් මේක ඩැමේජ් වෙනවා. අපි ඒක නිසා පොඩි වෙනසක් ගන්න ඕනේ. හරිද? ඉතින් මේ විනාඩි 5ක බ්‍රේක් එකක් එක්ක ලොග් වෙමුද? දැන් 8:25යි 8:35ට විනාඩි 10ක බ්‍රේක් එකක් එක්ක ලොග් වෙමු. මේ 10 වෙන්න එනකම් බලාගෙන. හරිද? පුළුවන්ද? හරිද? කැමතිද? එහෙම හොඳයිද? මොකද හිතන්නේ? හාද? දාන්න බලන්න chat එකට. තර ආදීපට චිත්‍රාංගින් හිතිලා ස්ක්‍රීන් එකේ. ආදීප. හරි එහෙනම් මම වෙලාව යවන්න නැතුව 35 වෙද්දි ලොග් වෙමු. හරි එහෙනම් සෙෂන් එක කට් කරනවා. 3 දෙනෙක් ඡන්දය මත කට් කරනවා. මගෙත් එක 4යි. මං බල ඉන්නේ අපරාධන වෙලාව. එහෙනම් ඉක්මනට ගිහිල්ලා එමු විනාඩි 10කින්. අපි කතා කරේ එතනදී මේ point of sale කියන්නේ මෙන්න මේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනා පුතේ. හොඳද? මෙයාගේ input process output ඔක්කොම තියෙනවා. digitalizer කියන එක්කෙනා දැන් බලා ගන්න මේ අපිට digital science දාන්න, design අඳින්න නේද? රූප අඳින්න අපි ආව පාවිච්චි කරන කෙනෙක් ඔන්න අලුත් device දෙක අඳුර ගන්න. එතන තව ප්‍රශ්නයක් තිබ්බනේ. 2011 4වෙනි ප්‍රශ්නේ. මේ field සහ history කියන කොටස් වල history වල සහ field එකෙන් චුට්ටක් එහෙට මෙහෙට වෙන ගතියක් තියෙනවා syllabus එකේ. පොඩ්ඩක් මේක හිතලා බලන්න අපිට දන්න උත්තර ටික අයින් කරගත්තොත් හරි උත්තරේ හොයාගන්න පුළුවන්. මේ 2011 අහලා තියෙන ප්‍රශ්නයක්. බලන්නකෝ. නෑ පුතේ ලයිට් පෙන් එක කියන්නේ මෙන්න මේ වගේ පෑනක්. මෙයා අඳිද්දි ලයිට් එකක් පත් වෙන ඒවා ගන්න අපි ඩිසයින් වලට. OMR කියන්නේ ස්කෑනර් එකක් පුතේ. ඒ ස්කෑනර් එකේ පුළුවන් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල රීඩ් කරන්න. මම ඒකේ වීඩියෝ එක දැන් ඔයා දැකලා නැති නිසා ඒක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න OMR එක වීඩියෝ එකක් සහ මේ ලයිට් පෙන් එක වීඩියෝ එකක් බලන්න. මේ දෙකක්. ඔයා තියරි ඉගෙන ගත්තෙම නැද්ද කොහෙන්වත්? මට මෙසේජ් එකක් දාන්න ක්ලාස් එකේ ඉවරලා හොඳේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ බලන්න උත්තරේ. අපි දන්න උත්තර නොදන්න උත්තර දෙකම ඇති වෙන් කරගත්තොත් ඔයා දිනු.
ආවින්ද තමයි මේ පාර ඉදිරියෙන් මේ අපේ දුවල ටික උත්තර දාන්නයි මෙච්චර ස්ලෝ. ඉක්මන් කරන්නකෝ අනේ මේ හැම වෙලාවෙම මෙයාලටම දීමුම දීලා ඉන්නේ. අනවොත්ය මගේ වගේ නමකුත් තියෙනවා ඉක්මන් කරන්න ඒක නිසා පොඩ්ඩක් ගොඩ දාගන්න වැඩේ. නේද? එකම කට්ටිය තමයි බැට් කරන්න ඇවිල්ලා. එහෙම දෙන්න එපා. හරිම හොඳයි. උත්තර ගැන හැබැයි බලන්න හැමෝම නවෝදය හොඳයි කියපු ගමන් හිතලා උත්තරයක් දැම්මා. PET scan, CT scan, CAT scan, X-ray මේකෙන් අහන්නේ සම්ප්‍රේෂිත ස්පන්දනයේ මොකක්ද ප්‍රතිධ්වනිය මේ ප්‍රතිධ්වනිය පාවිච්චි කරලා අපි පාවිච්චි කරන්නේ පුතේ මේ ටෙක්නොලොජි එකේ පාවිච්චි වෙන්නේ පාරධ්වනි ස්කෑන් කියන එකේ. පාරධ්වනි ස්කෑන් කියන එකේ මේ ප්‍රශ්නේ තරු ලකුණක් දාගන්න ඔන්න ඔයාලට නිතර වැරදෙන මේවා පාඩම් කරන්න එකතු කරගන්න. මේක හයිලයිට් කරගන්න මේ ප්‍රශ්නේ. හයිලයිට් කරගන්න. ප්‍රශ්න ලියන පොත ඇතිනේ පේපර් ක්ලාස් එකේ පොත නේද? ඒකේ මේක මේ වාක්‍යයක් ලියා ගන්න. ළඟ තියෙනවද දැන්? ළඟ තියෙනවා නම් මේකේ ලියා ගන්න නැත්නම් දැන් පැන්සලෙන් ලියාගෙන අර පොතට ගන්න. පාඩම් කරන පොතකට ගන්න කොහේ හරි කමන්නේ පාඩම් කරන පොතකට. සම්ප්‍රේෂිත ස්පන්දනය සමග ප්‍රතිධ්වනිය භාවිතයෙන් පරිගණකගත වෛද්‍ය අනුරූකරණ පද්ධති පාරධ්වනි ස්කෑන් ලෙස හැඳින්වේ. ලියාගත්තද? ඊළඟ කොටසට යමු නේද? හරි ගණක් ගත මොකද්ද මැඩම්? හරියට ලියාගත්තු කෙනෙක් කියවන්නකෝ චුට්ටක්. මම ඒක හිතේ තියාගෙන කිව්වේ දැන් ආයෙමත් මැදකින් අහද්දි ඉතුරු ටික පිළිවෙලට කියන්න බෑ. සම්ප්‍රේෂිත ස්පන්දනයේහි ප්‍රතිධ්වනි භාවිත කරන පරිගණකගත වෛද්‍ය අනුරූකරණ පද්ධති පාරධ්වනි ස්කෑන් ලෙස හැඳින්වේ. ගැළපෙන විදිහට ලියාගන්න. ඊළඟට යමු. තුන්වෙනි ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක් වේගෙන් උත්තර දෙන්න. ඔය වගේ ඒවා ඔයාලා විනාඩියක් ගත කරන්න ඕන ප්‍රශ්න නෙවෙයි. කියවලා හොඳට තේරුම් ගන්න උත්තරේ එවන්න. නදුලි හොඳයි. මේ පාර ඔන්න ඉස්සල්ලාම මේවලා තියෙන නදුලි. හොඳයි ඔන්න. මම කිව්වා වගේම ගෑන් ළමයි දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ තරගෙට. සඳුන් විරාජ්. හරි. හොඳයි. එයාගේ උත්තරේ හරි මේ පාර. ඇත්තටම 20 22 යාට මේ ක්ලාස් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද බිඳුවේ ඉඳන් තමයි උගන්වන්නේ. කාවින්ද හරි. අපි කතා කරමු. ලේසි ප්‍රශ්නයක් නිසා මම කාලේ ගොඩක් වැය කරන්නේ නැහැ. දත්තයි තොරතුරුයි ගැන ප්‍රකාශ වගයක් දීලා තිනවා. අපෙන් අහන්නේ පුතේ තොරතුරු වඩා විස්තර කරන්න මොකෙන්ද කියලා තමයි අහන්නේ. හරිද?
ඉතින් එතකොට මම මේ data information කියන එක දෙගොල්ලෝ වෙන් කර ගන්න ඕනේ. D ද I ද කියලා සංකේතයක් දීලා තිනවා. සංකේත කියන්නේ D data. ඊළඟට අධ්‍යයනයක් ඇසුරෙන් ව්‍යුත්පන්න කරන ලද කරුණු. අධ්‍යයනයක් ආශ්‍රය කරගෙන ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ. එහෙනම් හොඳට මේ අධ්‍යයනයක් වෙලා process එකක් වෙලා ඒ ඇසුරින් හොයාගත්තු නිගමන ටික ව්‍යුත්පන්න වෙලා කියන එකනේ. එහෙනම් මෙතන ලොකු process එකක් වෙලා තිනවා. යා information B අතෑරුණා නේද? සංඛ්‍යා අනුලක්ෂණ සහ ප්‍රතිබිම්බ රූප characters සංකේත sound මේවා ඔක්කොම data. ඊළඟට D ග්‍රාහකයන්ට අර්ථවත් වෙනසේ සකසන ලද කරුණු. ග්‍රාහකයන්ට අර්ථවත් වෙන විදිහට සකසන්න ඕන කරුණු. මේකෙදී සිංහලෙන්ම කියලා තියෙනවා සකසන ලද. එහෙනම් process එකක් වෙලා. එහෙනම් එයා information හරියට හරි. දැන් අපි දන්නවා data කවුද information කවුද කියලා. මේ ප්‍රශ්නේ අර කලින් ප්‍රශ්නේ වගේ නෙවෙයි. හරි පැහැදිලි නේ. අපි අර ක්‍රිකට් ඉනිමේ වගේ නෙවෙයි. එතන හොඳට හිතුවා නම් හිතා ගන්න පුළුවන් process එක ගැන. මේකෙදී ඒ තරම් ප්‍රශ්නේ අමාරුවක් නැහැ. 2012 හතරවෙනි ප්‍රශ්නේ නෙමෙයි මුල් ප්‍රශ්න ටිකක් සාපේක්ෂව ලේසි. එහෙනම් අපෙන් අහන්නේ කවුද? තොරතුරු තමයි අහන්නේ. තොරතුරු ඉන්නේ කොහෙද පුතේ? C සහ D වල. මට උත්තර එවපු අය හැමෝම හරි. එවපු අය හරි. එවපු තුන්දෙනා හරි. නොදී හිටපු තුන්දෙනා නෙවෙයි තුන්දෙනාට වැඩි ඇති. 8ක් ඉන්නවා. ඔව් නොදී හිටපු තුන්දෙනා මොකද දුන්නේ නැත්තේ? හැම වෙලේම පුතේ උත්තරයක් දෙන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් අහද්දි මොන හරි දෙයක් කියන්න උත්සාහ කරන්න වෙනවා. එතකොට අපිට වැරදෙනවා. අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්සාහ කරනවා. එතකොට අපේ මොලේ ඇක්ටිව්. අපි ඇක්ටිව් පිට තමයි අපි වැඩ කරන්නේ. අපි ඇක්ටිව් නම් අපේ මොලේ ඇක්ටිව් නම් මේව ධාරණය කරගන්න වේගය සහ ධාරණය කරගන්න ප්‍රමාණය වැඩි. හරිද? ඊළඟට ගන්නකො ඊළඟ ප්‍රශ්නේ. ඒකත් හරිම ලේසි ප්‍රශ්නයක්. හැබැයි ගොඩක් අය වරද්දන ප්‍රශ්නයක්. කාවින්ද හොඳයි ඉස්සෙල්ලම උත්තරේ දුන්න හරියට. වරද්දනවා ගොඩක් අය. හැබැයි ඔයාලා හොඳයි. සමහර විට මේක 20 22 වරද්දන්න ඉඩ තියෙනවා. යත් හරි. ඔව්. ආදානයේ ප්‍රතිදානයේ ක්‍රියාවලිය කියන එක අපි හැම වෙලේම සිස්ටම් එකක් ඇතුලේ කතා කරා. පාසල මේ පද්ධතියක් විදිහට ගත්තා නේද? අපේ කම්පියුටර් එක පද්ධතියක් විදිහට ගත්තා. ආචායනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ආචායනය කියන එක වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍යතාවයේ මත ආචායනය වෙනස් වෙනවා. එහෙනම් පුතේ අපේ උත්තරේ තියෙන්න ඕනේ ABC කියන උත්තර සහිත එක. එහෙනම් දෙවෙනි උත්තරේ. තේරුණාද පැහැදිලිවම? මම තව පැහැදිලි කරන්න ඕනේද? පැහැදිලි කරන්න ඕනේද? හරි අපි මෙතනට එනකන් ප්‍රශ්න නෑ. හොඳට තේරුණා නම් මට පාටිසිපන්ට් එකට S එකක් දාන්න පුතේ ඉක්මනට. ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් yes no දා ඉන්න එපා අහන්න. කට්ටියම ඕකේ නේ? හරි. අපි ඊළඟ කොටසට යමු. අපි ඊළඟ කොටස කතා කරලා තියරි පාර්ට් එකකට යමු. හොඳේ? ඔව් උත්තර දාන්න එපා. තාම ප්‍රශ්න දැම්මේ නැහැ. ටියුට් එක බලලා උත්තර දානවද කට්ටිය දඩු පිළි ගාලා මම මේ කතා කරන අතරේ. මගේ hard disk එක SSD එකක් නෙවෙයි. ඒක නිසා සෑහෙන ස්පීඩ් මෙයා. SSD එකට යන්න කාලේ හරි වගේ දැන් දුවන්නෙම නැහැ. කාවින්ද හොඳයි උත්තරේ හරි. හොඳට හිතන්න නදුලි හොඳට හිතන්න චානුක හොඳට හිතන්න හොඳට තර්ක කරන්න වැරදි උත්තර කපලා අයින් කරන්න මේක ගොඩක් අය වරද්ද ගන්න ප්‍රශ්නයක් හොඳට බැලුවේ නැත්නම් හොඳට තර්ක කරේ නැත්නම් වරද්ද ගන්න ප්‍රශ්නයක් හොඳ සිහි කල්පනාවෙන් බලන්න ඕනේ ප්‍රශ්නයක්
වැරදි ඒත් චානුක හොඳට හිතන්න. මම තව චූටි වෙලාවක් දීලා කතා කරනවා මේ ගැන. යන්තම් චානුක ගොඩ ආවා. චානුක දැන් හරි. අනිත් අය තාම මඩේ කොටසක් මඩේ තාම. අපි කතා කරමු. ඔය වගේ තමයි දැක්ක ගමන් උත්තරේ ගන්න එපා. මේ පස්වෙනි ප්‍රශ්නේ අපේ ටියුට් එකේ වුණාට මෙයා 31 වෙනි ප්‍රශ්නේ අපේ පේපර් එකේ. එන්න පුතේ යකා ටිකක් කළු වෙනවා. හරිද? ඒක නිසා 31 වෙනි එක කියන්නේ ටිකක් පරිස්සම් සහගත වෙන්න ඕනේ. සඳුන් හරි. දැන් හරි ඔයත් ගොඩ. හරි අපි කතා කරමු ප්‍රශ්නේ. අහනවා අපෙන් තීරණයක් ගැනීමට පුළුවන්. දැන් මේ අතරින් සත්‍ය වගන්තිනේ අහන්නේ. ඒක මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලාම. සත්‍යව තමයි කවුද කියලා අහන්නේ. තීරණයක් ගැනීම අතරින් අති මහත් වූ දත්ත ප්‍රමාණයක් පවතිනවා නම් අපිට තීරණ ගන්න පුළුවන්ලු. අති මහත් වූ දත්ත ප්‍රමාණයක්. දැන් මංගාව මගේ ගෝලයෝ ටික ගැන තියෙන්නේ සුළුතරයක්. නම, ගම, උපන් දිනය, ඊට පස්සේ ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක, ඊට පස්සේ උසස් පෙළ වර්ෂය, ඔය වගේ සීමිත ඩේටා ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඔයාලා ගැන. හරිද? ඔයාලා බොරුත් කියනවා ඇති. මට දැනෙනවා බොරු කියන වෙලාවට මේ නේද බොරු කියන්න පුළුවන් හොඳට ඔන්ලයින් මේ ටීචර් කෙනෙක් නෙන්නේ බොරු කියන්න පුළුවන්. හැබැයි බොරු දැනෙනවා. බොරු කියනකොට ඒව දැනෙනවා. එතකොට ඔයාලා ගැන තියෙන ඩේටා ප්‍රමාණය ඒවා විතරක් නෙවෙයි තව තියෙනවා. ඔයාලා දෙන උත්තරත් එක්ක මගේ හිතේ තියෙන ඔයාලා ගැන තියෙන ඒවා ඒ වගේ ටිකයි. හැබැයි අති මහත් ප්‍රමාණයක් නැහැ. උනාට මම ඔයාලා ගැන තීරණය ගන්නවා. එහෙනම් අපිට එක අයින් කරන්න පුළුවන්. එක කියන උත්තරේ ගොඩක් අය කියා කරලා තිබ්බේ නැහැ. වළංගුතාවයද ඊළඟ එක තමයි වැදගත්. තොරතුරු වල වළංගුතාවය දත්තවල නිර්වද්‍යතාවය මත රඳා පවතී. හරිද වැරදිද? අත උස්සන්න හරි කියන අය. අත උස්සන්න බලන්න හරි කියන අය. චානුක හරි. චානුක නදුලි වෙනස් කරනවා ඊට පුළුවන් කට්ටිය. හරි. දෙන්නෙක් කියනවා තොරතුරු වල වරංගුතාවේ රඳා පවතිනවලු දත්තවල නිර්වදිතාවය මත. ඔව්නේ. දත්තවල නිවැරදිතාවය කියන එක තොරතුරු වල වළංගුතාවයට රඳා පවතින්න ඕනේ. ඒ මොකද? දත්ත බොරු නම් අපි දෙන්නේ වැරදි ඩේටා නම්. මේ දවස්වල බලන්න කොරෝනා ගැන මිනිස්සු දෙන ඩේටා බොරු. නේද? අරහෙ ගියෙත් නෑ මේ ගියෙත් නෑ අබුදු අම්මේ මම නම් ගෙදරට වෙලා තමයි සර් හිටියේ නේද? කොහෙවත් ගියේ නෑ. එහෙම තමයි කියන්නේ. හදි දෙන ඩේටා බොරු. එතකොට එයාලා කරන process එකම අපරාධයක්. නේද? කරන process එකම යන්නේ නොමග. අවසානයේදී ලැබෙන තොරතුරු output එකක් විදිහට ලැබෙන තොරතුරු බොරු. මේ මනුස්සයා රට වටේ ඇවිදලා නේද? මුළු ගමටම මුළු පළාතටම කොවිඩ් දීලා නේද? ලැබෙන තොරතුරු බොරු. එතකොට අර දත්තවල නිර්වද්‍යතාවයේ මත පුතේ ලැබෙන output එක යඳා පවතිනවා. සාමාන්‍ය මිනිස්සු ICT ටිකක් හරි දන්නවනම් ඔහොම කරන්නේ නෑ. අර process එක කියන එක කොච්චර දුකක්ද කියලා අපේ ළමයි ඉගෙන ගන්නවා programming වලදී. ඒක දුකක් නෙවෙයි හරි මේ interesting. ඒ වුණාට ඒක හරියට කරගත්තේ නැත්නම් හරි දුකක්. මේ PCR කරන process එක වගේ තමයි. ඉතින් එතකොට තොරතුරු වල වළංගුතාවයේ දත්තවල නිර්වද්‍යතාවයේ මත රඳා පවතී කියන එක එහෙනම් මට හිතන විදිහට හරි. ඔයාලට ඒක ෂුවර් නැත්නම් අපි තාම මේකට පොඩ්ඩක් හිතක් තියලා තියමු. ඊළඟට අපි යන් තුන්වෙනි කෙනා ගාවට දත්ත සැකසුමින් ලබා ගන්නා තොරතුරු සෑම විටම නිර්වද්‍ය වේ. අපිට දෙන්නේ බොරු උත්තර. අරේ ගියෙත් නෑ මේ ගියෙත් නෑ කියලා බොරු කියනවා. ලැබෙන තොරතුරු නිවැරදිද පුතේ? එතකොට ලැබෙන තොරතුරු වැරදි නේද? එහෙනම් හැම වෙලාවෙම නිර්වද්‍ය වෙන්න බෑ. ඔයාලට වාර විභාගෙට පන්ති භාර ටීචර්ට විෂය භාර ටීචර් දෙන ලකුණු හරි. පන්ති භාර ටීචර්ගේ අතින් රෑන්ක් එක හදද්දි ඔයාලගේ වෙනිය හදද්දි වරදිනවා. process එකේදී වරදිනවා. එතකොට එළියට එන තොරතුරු වැරදි. ඔයාගේ වෙනිය වැරදි. එහෙම process එකේදී වැරදි වෙන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි එකත් පුතේ අපිට කපලා අයින් කරගන්න සිද්ධ වෙනවා. හතර බලන්නකෝ. තොරතුරු ලබා ගැනීම සඳහා බහුප්‍රභව මගින් දත්ත එකතු කළ යුතුය.
හැම වෙලාවෙම අපිට ඕනේද? හැම වෙලාවෙම බහු ප්‍රභව ඕනේද? දැන් මම ඔයාලගෙන් ඩිසිෂන් එකක් ගන්න මගේ හිතට දැනෙන මගේ ඔළුවට දැනෙන දේ. එහෙම නැතුව මම ඔයාලගේ දෙමව්පියන්ට කතා කරන්නෙත් නෑ. ඔයාලා ඉගෙන ගන්න තව ටීචර්ස්ලාට කතා කරන්නෙත් නෑ. ඔයාලගේ ග්‍රාම සේවක මහත්තයර කතා කරන්නෙත් නෑ. PHI මහත්තයාත් මේ දවස්වල දෙකත් මෙයාට කතා කරන්නෙත් නෑ. ගොඩාක් ප්‍රභව වලින් මං හොයන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම අපිට බහු ප්‍රභව ඕන නැහැ. නේද? ඔයාලට ICT උගන්වන්න මට එච්චර data ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ICT ගැන තියෙන උනන්දුව සහ ඒ ටික දේවල් ගැන ගත්තාම ඇති. එහෙනම් හතරත් වැරදි. පස්වෙනි එක. ඔන්න එයා ටිකක් වැදගත්. තොරතුරු වල නිර්වද්‍යතාවයේ මත තොරතුරු වල නිර්වද්‍යතාවයේ රඳා පවතිනුයේ ආදාන දත්තවල නිර්වද්‍යතාවයේ මත පමණි. ඔන්න පුතේ යන. That's the point කියලා කියන්නේ නේද අපි? මත පමණි. පමණද මන් දැන් කිව්වා. අපි හිතමු මෙහෙම දෙන ඩේටාත් හරි. අර අපි සිද්ධියක් වුණා නේද මම දැක්ක ටීවී එකේ මේ. අර මේ පොඩ්ඩක් අර අම්මා PCR එක කරන්න එකන් ගිහිල්ලා තිබ්බා ළමයෙක් ඉඳලා තිබ්බා ගෙදර අසනීප නේද? ඉතින් ඒ ළමයා ගැන දීලා තිබ්බ ඩේටා හරිනේ. මේ ළමයාට පොඩි ප්‍රශ්න තියෙනවා එහෙම කියලා ගමේ මිනිස්සු ඩේටා දීලා තියෙනවා. මේ නිවුස් එකේ හැටියට මම කියන්නේ මම දන්නේ නැති සිද්ධිය. ඉතින් දෙලා තියෙන ඩේටා හරි. මොකක් හරි process එකේදී වැරද්දක් වුණා. නේද? එතකොට අපිට output එක විදිහට ලැබුණේ අපි සතුටු වෙන output එකක් නෙවෙයි. නේද? ඒක එච්චර හොඳ output එකක් නෙවෙයි අපිට ලැබුණේ. නේද? ඒ ළමයා අන්තිමට නැති වුණා. ඉතින් ඒ කියන්නේ අපිට පුතේ process එකේදී වරදින්න පුළුවන්. මං කිව්වේ අපිටත් වෙනවා. රෑන්ක් එක හදද්දි වරදිනවා. ටෝටල් හදද්දි වරදිනවා. ලකුණු එහෙ මෙහෙ වෙනවා. අපි අතින් හදනවා නම් හැබැයි අපේ වේපර් ක්ලාස් එකේ වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ පොඩ්ඩක් උසස් මට්ටමේ ඒවා නිසා. නේද? එතකොට අපිට වැරදුනහම ලකුණු හදාගන්න ආපහු පුළුවන්. ආන්සර් එක චෙක් කරන එක වෙනස් කරාම හරි. ඒ චෙක් කරන ඒක ටික් කරන කෙනත් එහෙමනේ නේද? දීලා තියෙන උත්තර නෙවෙයි ටික් කරලා තියෙන. ඒතර process එකේදී වැරදි වෙන්න පුළුවන්. එහෙනම් නිර්වද්‍යතාවයේ තොරතුරු මතම දත්ත මතම රඳා පවතින්නේ නැහැ process එක මතත් රඳා පවතින. එහෙනම් උත්තරේ මොකක්ද? හැමෝම දැන් උත්තරේ දාන්න. මට ඒතර ප්‍රශ්නේ තේරුණාද කියලා හිතා ගන්න පුළුවන්. හරියට උත්තරේ ගන්න දැන් තේරුණාද කියලා හිතාගත්ත හැකි. දැන් උත්තරේ දාන්න හැමෝම. කාවින්ද තමයි ඉස්සෙල්ලම දැම්මේ. හොඳයි. නදුලි දෙවනියා හොඳයි. සඳුන් 3 හොඳයි. නවෝදයක් හොඳයි 4. 5 චානුක. මොකද අද වෙලා ගියේ? PCR ගැන කතා කරලා මට තෙම්බිරිස්සා වගේ වුණා. හරි. එහෙනම් ඔන්න දැන් කට්ටියටම තේරිලා තියෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නට එහෙනම් යමු. ඊළඟ ප්‍රශ්නේ මේකෙදි උත්තර ටික දාලා නෑ නේද? ඔන්න process එකේදී වෙන වැරදි. කාවින්ද නම් උත්තර දානවා ටියුට් එක බලාගෙන ටියුට් එක තියන අය නම් බලත හැකි. අපි කතා කරමු ප්‍රශ්නේ මේ වගේ හරි වගන්ති කවුද කියලා කියන්නකෝ පුතේ. ඒ අනුව ඔයාලා ටියුට් එක මාක් කරගත්ත හැකි. හරි වගන්ති ටික කවුද? ABC කියන්නේ වගේ. ඕවා ගෙදරදි කරන්න මගෙත් එක්ක කරන්න ඉන්න එපා. ඕවා දීලා තියෙන්නේ කලින්ම ඔයාලට ගෙදරදි කරන්න. බලන්න ප්‍රශ්න කියවලා. තොරතුරු හා sannivedana තාක්ෂණයේ පාදක ඉගෙනුම ඉගෙනීම් ක්‍රියාවලියේදී කුමන ක්‍රම ශිල්පය භාවිත වෙනවද? ABC කියන ඒ වගේ මොනවද පාවිච්චි වෙන්නේ කියලා දාන්න බලන්න. කියන්න බලන්න. computer aided learning පරිගණක සහායිත ඉගෙනුම පරිගණක පාදක ඉගෙනුම පරිගණක පාදක ඇගීම චානුක හරි කාවින්ද වැරදි මේ වෙලාවේ නම් ඉස්සෙල්ලම දුන්නට හොඳට කල්පනා කරන්න මම එහෙම කිව්වට කමක් නැහැ නේද උතට වලට උන්ට මතක හිටිනවා ඒකයි මම එහෙම කියන්නේ එහෙම නැතුව ඔයාලව අපහසුතාවයටපත් කරන්න එහෙම නෙවෙයි
අපිටත් එහෙමයි හොඳට මතකයි අපි වැරදි උත්තරයක් දුන්නා නම් නේද? වැරදි දෙයක් කියලා මොන හරි මේ පොඩ්ඩක් අර ඒක highlight වුණොත් ඒක මතක හිටිනවා. චානුකයි කාවින්දයි විතරයි මොකද මේ? නවෝදයත් වැරදි. 1 2 3 දාන්න එපා. ABC ගැන තමයි කතා කරන්නේ. මොකද 1 2 3 ස්ලයිඩ් එකේ නැහැ. අපි කතා කරමු හොඳේ. උත්තර කට්ටිය ඉක්මනට එනවා නම් මම කැමතියි හැබැයි. පරිගණක සහායිත ඉගෙනුම. පරිගණකයේ සහාය කරගෙන අපි ඉගෙන ගන්නවා. පරිගණක සහායිත ඉගෙනුම. එතකොට පරිගණක සහාය කරගෙන ඉගෙන ගන්න නැද්ද ඔයාලා? මම නෝට් එක දෙන්නේ ගොඩක් වෙලාවට ගෙදරදී ලියන්නනේ. නේද? එතකොට ඔයාලගේ ෆෝන් එකේ හරි, ටැබ් එකේ හරි, ලැප් එකේ හරි, ඩෙස්ක්ටොප් එකේ හරි නෝට් එක ඕපන් කරගෙන ඔයාලා ලියනවා. ඉතින් සහාය කරගෙන ඉගෙන ගන්න නැද්ද? ඔයාලා ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරලා ඉගෙන ගන්නවා. ඒක සහායක් නෙවෙයිද? පරිගණකයේ සහාය කරන් ඉගෙන ගන්න පුළුවන්. මං කිව්ව ඇප් එකක් දාගන්න සෝලර් ලර්න් කියලා ඒත් එක වැඩ කරන්න කියලා. ඉතින් ඒ කියන එක නා හරි. ඊළඟට පරිගණක පාදක ඉගෙනුම. computer based learning. පරිගණකයේ පාදක කරන් ඉගෙන ගන්නවා. සහාය කරන් ඉගෙන ගන්නවායි පාදක කරන් ඉගෙන ගන්නවායි කියන දෙකක්. ඔයාලා කරන්නේ පරිගණකයේ සහාය කරන් ඉගෙන ගන්න එක. අපිට self study කරලම පුළුවන්. LMS එක ඇතුලේ සියල්ලම තියෙනවා පාඩම් ටික, notes ටික අපි තනියෙන් ඉගෙන ගන්නවා. අපි පරිගණකයට පාදක වෙලා. එයා මත රැඳිලා තමයි ඉගෙන ගන්න. ඔයාලා රැඳෙන්නේ මං මත. ඇත්තටම ඔයාලා self study කරනවා නම් තමන් මත රැඳිලා තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් B එකත් හරි. C පරිගණක පාදක ඇගීම. computer based assessment අපි කරන්නේ අපි වේපර් ක්ලාස් එකේ කරන්නේ computer based assessment එකක්. පරිගණක පාදක කරන් අපි ඇගීමක් කරනවා. ඔයාලව assess කරනවා. ඔයාලා කොයි මට්ටමේද ඉන්නේ කියලා අපි බලනවා. එහෙනම් computer based assessment කියන එකත් පුතේ මොකද වෙන්නේ? හරි. එහෙනම් ABC කියන තුන් දෙනාම හරියන්න ඕනේ. තේරුණාද? දැන් එහෙනම් උත්තරේ මොකක්ද? ඔයාලගේ ටියුට් එකේ තියෙන විදිහට. කීවෙනි උත්තරේද? A B හා C යන සියල්ලම නේද? පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. අපි ප්‍රශ්න කතා කරන එක නවත්තලා දිගටම ප්‍රශ්න නේද? මොකටද ඔච්චර ප්‍රශ්න? අපි යමු පොඩ්ඩක් තියරි පැත්තට. මේ කොටස කතා කරලා විතරක් නවත්තමු. මහන්සිද ගොඩක්? තව විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් නේ. දත්ත සැකසුම් ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීම. දත්ත සැකසුම් ජීවන චක්‍රය. අපි මේ දත්ත සැකසීම කියන දේ විශ්ලේෂණය කරගන්නයි යන්නේ මේ පාඩමේ. හරිද? මේ කොටස විතරයි අපි අද කතා කරන්නේ. මේ පියවර පුතේ 5ක් තියෙනවා. මේක නිතරම MCQ වල අහනවා. ඔක ලියා ගන්න ඔය හරියෙන් MCQ අහනවා කියලා. අපිට හැම වෙලේම පරීක්ෂණ අපිට හැම වෙලේම ප්‍රශ්න එනවා. දත්ත ඒක රාශී කරනවා, වළංගු කරනවා, සකසනවා, ප්‍රතිදානය කරනවා, ගබඩාව කරනවා. දත්ත ඒක රාශී කරලා මේවා ආදානය කරන්න ඕනේ. මේවා වළංගුද කියලා බලන්න ඕනේ. ඒක රාශී කරලද වළංගුතාවය බලන්නේ, වළංගුතාවය බලලද ඒක රාශී කරන්නේ. ඔන්න ඔය කියන ඩවුට් එක හැම වෙලේම ළමයින්ට එනවා. සහ ප්‍රතිදානය කරලද ගබඩා කරන්නේ, ගබඩා කරලද ප්‍රතිදානය කරන්නේ කියලා ප්‍රශ්න හිතෙනවා. මේ 5 පිළිවෙලින් මතක තියාගන්න.
දත්ත ඒක රාශී කරනවා. දැන් මේ දවස්වල හිතන්නකෝ PHI මහත්තයා හැම තැනම ඇවිදලා විස්තර ටික හොයා ගන්නවා. ඊට පස්සේ තමයි මේ මිනිසයා කිව්වේ ඇත්තද මේක වළංගුද කියලා හොයන්නේ. ඉස්සෙල් එකතු කරන් ඉන්න ඕනේ. අපිට වළංගුද කියලා බලලා එකතු කරන්න බෑ. එකතු කරගෙන ඕනේ වළංගුතාවය ගැන හිතන්න. එහෙනම් සකස් කරන්න වෙන දත්ත ටික මුලින් එකතු කර ගන්නවා. විශේෂ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. නේද? එක කෙනාගෙන් අහලා අපි නවතින්නේ නැහැ. වටේ පිටා ඉන්න අයගෙන් අහනවා. අපි තියෙන ලේඛන ගැන බලනවා. නේද? මෙයා මේ දවස්වල කොහෙද ගිහින් තියෙන්නේ? මොන පොතේද ලියවිලා තියෙන්නේ? මොන QR කෝඩ් එකද ස්කෑන් වෙලා තියෙන්නේ කියලා හොයනවා. ඉතින් දත්ත රේඛ රාශී කරන්න එක එක ක්‍රම පාවිච්චි වෙනවා. මේ මොනවාද කියලා අපි කතා කරනවා ඊළඟ සතියේ. ඊට පස්සේ වළංගුතාවය මේවා වැලිද්ද කියලා බලන්න ඕනේ. නේද? ඒකටත් එක එක ක්‍රම තියෙනවා. අපි දැන් පාස්වර්ඩ් එකක් දානවා නම් අපි දෙපාරක් ටයිප් කරනවා. එතකොට එයාටත් ෂුවර් අපිටත් ෂුවර් අපි ටයිප් කරපු පාස්වර්ඩ් එක තමයි හිතේ තියෙන එක කියලා. ඕනනම් පොඩ්ඩක් බලන්නත් පුළුවන් view කරලා නේද? ඉතින් ඒ වගේ වළංගුතාවය ගැනත් පුළුවන්. දැන් අපිට ඩේට් එකක් දාන්න තැන අපි නමක් නෙවෙයි දැම්මේ කියලා ෆෝරම් එකෙන් චෙක් කරන්න පුළුවන්. ඉතින් ඒක වළංගුතාවය ගැන තියෙන උදාහරණයක්. ඊට පස්සේ දත්ත සකස් කරනවා. අපිට දත්ත පුළුවන් සකස් කරන්න. මේ වළංගු කරගත්තු දේවල් ටික ඊට පස්සේ ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා තමයි අපිට අවශ්‍ය ইনফෝමේෂන් එක අවුට්පුට් කරගන්නේ. අපිට අවශ්‍ය ইনফෝමේෂන් එක තමයි ප්‍රතිදානය කරන්නේ. මෙතනදී එළියට එන්නේ පුතේ ইনফෝමේෂන් එක. මෙතනට එන්නේ කවුද? data. අපිට අවශ්‍යයි නම් මේක පුතේ දත්ත ගබඩාව කියන එක ඔප්ෂනල්. අපිට අවශ්‍යයි නම් තමයි මේක සිද්ධ වෙන්නේ. අවශ්‍ය නම් තමයි මේක සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම අපිට අවශ්‍ය නැති මොහොතවල වල අපි මේක සිද්ධ කරන්නේ නැහැ. තේරුණාද මේ කොටස? අපේ විනාඩි 5කින් සෙෂන් එක කට් වෙනවා. අපි එතනින් අද නවත්තමු. අපි තව ඉස්සරහට යන්නේ නැහැ. මොකද අද අපි ගොඩක් වෙලා කතා කරපු නිසා, පාඩම කරපු නිසා. මෙතනින් එහාට මේ පියවර 5 ගැන එක්ස්ප්ලেইন වෙනවා ලබන සතියේදී. මට කියන්න කමෙන්ට් එකක් දෙන්න. පාඩම තේරුණාද? කොහොමද වැඩ කටයුතු? මොන හරි ප්‍රශ්න තියෙනවද? අහන්න ඉක්මනට. මොකක්ද අහන්න පුතේ? නවෝදය ප්‍රශ්න අහන්න. පාඩම තේරුණ එකට දෝ කිව්වේ. මම ප්‍රශ්න ගොඩක් ඇහුවනේ. ප්‍රශ්න 100ක් විතර අහලා නේද? හොඳයි යාමෝ. ඒක තමයි මම මේ බලන් හිටියේ හොඳයි කියන එක. ප්‍රශ්න තියෙනවද පුතේ? ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. පාඩම තේරුණා? හා. පාඩම තේරුණා නම් පාඩමේ නෝට් එක ලියා ගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ පේපර්ස් ටික කරන්න, ටියුබ්ස් ටික කරන්න. හරිද? ලබන සතියේත් 7ට හොඳේ. හැමදාම 7ට ලොග් වෙමු. හදිස්සිය හරි මොකක් හරි හේතුවක් නිසා 8ට පටන් ගන්න උනොත් මම ඔයාලට WhatsApp message එකක දාන්නම්. හරි නේද? හරි එහෙනම් අපි ලබන සතියේ ප්‍රෝග්‍රෑමින් ලියන්න ලැබෙන්නේ නැහැ ඔයාලට දැම්මම. ඒ උනාට CR පොත ළඟ තියාගන්න. මේකට පාවිච්චි කරන පොතේ නෝට් එක පරිස්සමට හොඳට ලස්සනට ලියලා පරිස්සමට ගෙවල් වලට වෙලා ඉන්න. එහෙනම් සෙෂන් එක ඉවර කරන්නම්. good night හැමෝටම. උත්සාහයි.